ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. යුක්තිය ඉල්ලා කටුවාපිටියම වීදිබසී අලුතින් පත් කළ කමිටුවට අග්‍රදුගුරු හිමියන්ගේ විරෝධය. ඔයාලා බය වෙන්න එපා. O level පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවන්. සහරාන්ගේ ගෝල තරුණියකටත් වැඩවර්දී. වන සංහාරයට අවසර නොදුන් බව ජනපති කියයි. වනාන්තරයේ ගිහිල්ලා වනයි කපනවා කියන අවසර දීලා නැහැනේ. කැලයක් කපනවා නම් ඒ නිලධාරීන් වහාම නවත්තන්නට ඕන. රටවල් 6කින් යළිත් ලංකාවට ජිනීවා රතුවෙලි. ආගමික නායකින්ටත් අද සිට කොවිඩ් එන්නත. හිරුස්ටා අභිෂේකයට සියල්ල සූදානම්. හිරුස්ටා සීසන් 2 ග්‍රෑන්ඩ් ෆිනාලේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව තමන්ට පිළිගත නොහැකි බව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කටුවාපිටිය ජනතාව අද සංවිධාන කර තිබූ විරෝධතාවක් අතරතුරදී. දවසේ පුවත. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ සයපුද්ගල අමාත්‍ය කමිටුවක් පත් කරනු ලැබුවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් නියුත් එහි සෙසු සමාජිකින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්. අදාළ වාර්තා අධ්‍යයනය කර ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් මාර්තු මාස 15 වනදා වන විට තමන් වෙත බාර දෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ කමිටුවට උපදෙස් ලබා දී තිබෙන්නේ. ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පිටපතක්ද තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා ඇති පසුබිමක වීම විශේෂත්වයක්. මේ අතර පාස්කු ප්‍රහාරයට මෙතෙක් නිසි සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් කටුවාපිටියේ කතෝලික ජනතාව අද පෙරවරුවේ සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඊට ගම්වාසීන් දේවස්ථානයට කැඳ වූයේ මෙලෙසින්. දේවස්ථානයට එක් වූ ජනතාව අනතුරුව කටුවාපිටිය දේවස්ථාන ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවකට එක් වුණා. එම අවස්ථාවේදී අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එම ස්ථානයට පැමිණියා. අපිට ඕන වහන්සේ තනි කරන්න. වහන්සේ කාටවත් බේරෙන්න බෑ. මේ රජය කරන බොරු අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන. අපි තාමත් අඩනවා. පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකම් මම ඉන්නේ කමිටු දාලා Tamanට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නැහැ. මොකද්ද මේ වාර්තාවේ තිබුණේ කියන එක එලිදරව් කරන්න කියන එක තමයි මම කියන්නේ. රජය බය වෙලා සමහර දේවල් එලිදරව් කරන්න ඒගොල්ලන්ට මොනවා හරි කරන්න අමාරු දේවල් නිසා මේක හංගනවා කියලා යම් ආකාරයක හැඟීමක් එනවා. ඒක එකක්වත් හංගන්න බෑ. එකක්වත් තෝරන්න බෑ. තෝරනවා කියන්නේ එතකොට සත්‍ය හංගනවා කියන එක. ඒ කමිටුව අපි පිළිගන්නේ නැහැ. මේකේ සාධාරණ කිඩුන් නැත්නම් හිමිපාණනේ මොකක්ද ඊළඟ පියවර? අපි කිව්වනේ ජාත්‍යන්තර සංවිධාන වලට යනවා කියලා. ඒක අපි යනවා. මම ජනාධිපතිතුමාගෙන් රජයෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි මේ වාර්තාව අපිට ලැබෙන්න සලස්සන්න. ඒ වගේම මේ වාර්තාව කිසිම බයක් සැකක් නැතුව අපේ ජනතාවට ඉදිරිපත් කරලා ඒගොල්ලන්ව විශ්වාස කරන්න කියන එකයි මම ඉල්ලා සිටිනවා. අපිට හිතෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමහර දේවල් හරියට විමර්ශනය කරන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මම උසාවියට නඩුවක් දාලා තියෙන්නේ. කඩු 6000ක් ගෙනාපු එක විමර්ශනය කරන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා CID එකට. දේශපාලනයක් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන අවශ්‍ය වෙන්නේ සත්‍ය සොයා යාමේ වැදගත්කම.
ඒකට අපේ ජනතාවට පිළිතුරු අවශ්‍යයි, මට පිළිතුරු අවශ්‍යයි. පිළිතුරු නොදී ඇඟ බේරගෙන යන්න කාටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. අනතුරුව කාදිල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවපිටිය දේවස්ථානයේදී සාකච්ඡාවක්ද පැවැත්වුණා. දැන් පත් කරලා තියෙන 6 දෙනා ඊටත් වඩා විද්වත් මණ්ඩලයක්ද තවත් නිර්දේශ ඉදිරිපත් කරන්න. මේක තමයි අපිට තියෙන සැකය. ඔයාලා බය වෙන්න එපා. මේ අපි ඔක්කොම ඉන්නේ මෙතන ඉන්නේ ඒකටයි. ඒ සාධාරණ ඉෂ්ට කරනවා කියලා කියන්නේ. ගත් මිනිස්සු 5 දෙනෙක්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමෙදාරුව ඒක දුන්නේ ආණ්ඩුවට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි. ඒ වගේම නීතිපතිතුමාට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි. ඒ නිසා O level පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවන්. වහන්සේ අපිට කියන්නේ මොකක්ද වෙනවා කියලා මොකද මේ යනපෙළිය ගැන අපි පැහැදිලිමක් නැහැ. නව ජනාධිපතිතුමා බලයට පැවරුණාට පස්සේ කොමිෂන් සභාව විනිවිද පේන විදිහට පරීක්ෂණ පවත්වලා සාධාරණ ඉෂ්ට කරනවා කියන එක තමයි අපිට පොරොන්දු දුන්නේ. ඒ අනුව අපි එතුමාට ඒ බලය දුන්නා. අපේ මිනිස්සුන් 269 දෙනෙක්ව මරන්න ඉඩ දීලා 500 ගාණක් තුවාල කරලා දැන් 100ක් විතර ගාණක් අංග විකලයන් බවට පත් කරපු ඒ මහා විනාශය පිටිපස්සේ හිටපු අය විතරක් නෙමෙයි මේක වසන් කරන්න මේ ගැන පරීක්ෂණ පවත්වන්න නැතුව අවවාද අනුශාසනා සහ සලකුණු ලැබිලා ඒක අතපසු කරන්න කටයුතු කරපු ඒ සියලුම නිලධාරීන්ට දඬුවම් කරන්නට ඕනේ කියන එක තමයි අපි එදා කිව්වේ. ඒකට එතුමා ඒකට පොරොන්දුවක් දුන්නා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ එක එක බලවේගවලට බය වෙන්නේ නැතුව මේ වාර්තාව එළිදරව් කරන්න. ඒකට වෙනම කොමිටිපත් කරන්න ඕනේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්ද තියෙන නායකයා. අනිත් එක අපේ නායකත්වයෙන් වැඩක් නැහැ. එහෙම අපි එයාලා කියන දේවල් වලට ඔළුව පාත් කරන්න ගියොත් එහෙම ඔළුව පාත් කරන්න සූදානම් නැහැ. නිසා කරුණා කරලා මේක එළිදරව් කරන්න. එච්චරයි අපි කියන්නේ. දවසේ පුවත මේ අතර පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුව සහ පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුළු පිරිසක් මෙලෙස අදහස් පළ කළා. අපි බොහොම වගකීමකින් කියනවා අපිට පැවරුණු වගකීමේදී පුජ්‍යලවාදයක් එහෙම නැත්නම් මේගොල්ලෝ අහවල් පක්ෂයේද අහවල් අයද කියන එක නෙවෙයි වැරදිකරුවන් නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. ඇත්තටම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ගැන යම් කිසි විශ්වාසයක් මේ රටේ ජනතාවට තිබුණා නම් මම හිතන්නේ ඊයේ දිනේ පස්සේ ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. විනිසුරුන්ගෙන් ලැබිච්ච කොමිෂන් වාර්තාව ගැන නැවත අධ්‍යයනය කරන්න. නැවත අතුරු කොමිසමක් ඉදිරිපත් කරන්න පත් කළ ඒවල තියෙන නියම පාර්ලිමේන්තුවේ බඩු ටිකක්. මම වාර්තාව කියවන්න ඕන අනිකුත් සියලු දෙනා සමග වාර්තාව කියවලා වාර්තාවේ නිර්දේශයන් මොනවද ඒ වාර්තාව පිළිබඳව අධ්‍යයනය කරලා ඒ සඳහන් කරගත් කරුණු ස්පष्ट කරලා ඒ වගේම ඉදිරියට ගතිය යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපිටුවේ නිර්දේශ ආරක්ෂා කරලා ඉදිරිපත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි කාර්යනතුමාව බුන්න ගහන්න බලාපොරොත්තු වෙනවා සියලුම කතෝලික මන්ත්‍රීවරු මාර්තු මාසේ 2 වෙනිදා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම දෙනා අපි කාර්යනතුමාගෙනුත් ඉල්ලන්නේ ජනාධිපතිතුමා පිළිබඳ විශ්වාසය තබා ගන්න අපි පිළිබඳ විශ්වාසය තබා ගන්න කිසිම ආකාරයකින් ඒ අගතියට පත්වෙච්ච අපේ ආදරණීය කතෝලික පිරිස වෙනුවෙන් වරදක් වෙන්න දෙන්නේ නැහැ. මේ කොමිසම හරහා ඉදි වෙලා තිබෙනවා සමහර වෙලාවට අපිට විශ්වාස කරන්න පුළුවන්. ආණ්ඩුවේ යම් මැදිහත් වීමක් තිබෙනවා කියන කාරණය ආණ්ඩුවේම ඉන්න පාර්ශවකාරෝ කියනවා. ඉන්දියාව වගේ සමහර රාජ්‍යවල් මේකට සම්බන්ධ වුණා කියන කාරණේ. ඉන්දා සහගත විදියට ආණ්ඩුවේ දේශපාලන කණ්ඩායම් මොදවලා ඒවා යටපත් කිරීම සඳහා තමයි මේ චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් දාලා තිබෙන මේ කණ්ඩායමේ අරමුණ හැටියට අපිට විපක්ෂයට දකින්නට පුළුවන්. අපේ පොලිසිය මගින් අපි පිළිගොනු 8ක් ඉදිරිපත් කරලා තියෙනවා නීතිපතිවරයා වෙත. අපි 32 දෙනෙක්ට විරුද්ධව අපි මිනීමැරුම් චෝදනා සහ කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන්න කියලා ඒ අවශ්‍ය කරන සාක්ෂි පිළිලා තියෙනවා. ඊට අමතරව 241 දෙනෙක් ඉන්නවා දැනට රැඳවුම් සහ රක්ෂිත බන්ධනාගාරයේ. ඉතින් නීතිපතිවරයා අත තමයි දැන් වැඩේ තියෙන්නේ. මේ අතර පාස්කු ප්‍රහාරයේ මහ මුලකරු ලෙස සැලකෙන සහරන් හෂිම් විසින් පැවැත් වූ ත්‍රස්ත පුහුණු දේශන සඳහා එක් වූ තරුණියක් බාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් තරුණියගේ පියා හා සහෝදරයන් දෙදෙනාද පාස්කු ප්‍රහාරය හා මාවනැල්ලේ බුදු පිළිමලට හානි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මාවනැල්ල හිඟුල ප්‍රදේශ පදිංචි 24 හැවිරිදි ඊබ්‍රාහිම් ෂහීඩා නම් තරුණියක්. ඇගේ පියා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන මෙවන විට බන්ධනාගාරගතව සිටින ඊබ්‍රාහිම් මෞලවි නැමැත්තයි. ඇගේ සොහිරන් වන මොහමඩ් ඉව්හයිම් සාදික් අබ්දුල් හක් සහ මොහමඩ් ඉව්හයිම් ෂාහිඩ් අබ්දුල් හක් නැමැත්තන්ද මෙවන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.
එම බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සමග ප්‍රදේශයෙන් පලා ගොස් සිටි එම සැකකරුවන් 2019 වර්ෂයේ 4 වෙනි මාස 28 වන දින අත්අඩංගුවට පත්වන්නේ ගම්පොළ නගරයේ පාවහන් අලෙවිසලක් තුළ සැඟව සිටියේදී. ඔවුන් ගම්පොළ ප්‍රදේශයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම්ව සිටි බවත් පසුව කළ විමර්ශනවලදී හෙළිවුණා. සැකකරුවන්ගේ මාවනැල්ල දෙල්ගොඩ ප්‍රදේශයේ නිවස සෝදිසි කිරීමේදී වහලේ සගවා තිබූ රුපියල් 4,95,000ක මුදලක්ද සොයා ගැනුණා. එම අවස්ථාවේදීද ඊබ්‍රහිම් ශහීඩ නම් මෙම තරුණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඇපමත මුදාහැරුණු අදාළ තරුණිය යළිත් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සහරන් හෂීම් පැවැත් වූ දේශන සඳහා එක්වීම සම්බන්ධයෙන්. පසුගිය දෙසැම්බර් මාස 7 වෙනි දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් කාන්තාවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ලංකාවේ විවිධ නැගෙනහිර ප්‍රදේශයන් සහ විවිධ ප්‍රදේශවලින් මේ කාන්තාවන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 අප්‍රේල් 21 වෙනි දින පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම මුග්ධ අපරාධකරු වන සහරන් හෂීම් නැමැත්තා විසින් පවත්වා ගිය පන්තිවලට සහභාගී වීමට අදාළව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව ඊයේ දිනේදී එම පන්තිවලට සහභාගී වීම සහ වහබ්වාදය එවැගේම අන්තවාදී ක්‍රියාකාරකම් වල නියැලුණු තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 24 හැවිරිදි තැනැත්තියා මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ප්‍රතිචාරයක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. පාරම්පරික ඉඩම්වල ගොවිතැන් කිරීමට ඉඩ ලබා දිය යුතු බවට තමා කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇතමුන් වනාන්තර විනාශ කරමින් සිටින බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කරුවලගස්වැව නිලුම්වැව ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වනාන්තර කැපීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි. දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට එම ගම්මානවලටම ගොස් විසඳුම් ලබාදීම අරමුණු කරගත් ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 11 වැන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ කරුවලගස්වැව නෙළුම්වැව ප්‍රදේශයේදී. පළමුව තබ්බෝව මුරියාකුළම කනිටු විදුහලට පැමිණි ජනාධිපතිවරයා සිසුන් සමග පිළිසඳරකද නිරත වුණා. අපිට ලොකු ප්‍රශ්නයක් තමයි පරිගණක එකකයක් නැහැ. ඒකට අපිත් ගොඩක් ආසයි පරිගණක ඉගෙන ගන්න. උතුම් ගැටලුවක් නම් විද්‍යාගාරය. දැනට විද්‍යාගාර විදියට ගබඩා කාමරය භාවිත කරන්නේ. අපේ අනිත් ගම්මානයේ ජන ජීවිතය නිරීක්ෂණයට ජනාධිපතිවරයා එක් වූයේ ඉන්පසුවයි. අනතුරුව ජනාධිපතිවරයා නෙළුම්වැව ප්‍රජාශාලා භූමියේදී ජනතා ගැටලුවලට අවධානය යොමු කළා. මේ වැඩසටහන ගැන ඉතින් විරුද්ධ වාදීන් බොහොම ඉන්නවා. ඒගොල්ලොත් බය ඇති රාජ්‍ය නායකයා ගිහිල්ලා මිනිස්සු හම්බෙලා කතා කරනකොට ඒගොල්ලන්ට ඉස්සරහට තියෙන අවස්ථාවක් නැති වේදෝ කියලා එම බය වෙනකොට තවත් යන්න ඕන. තව බය කරන්න. මම සමහර කියන ඒවා වැරදිව අර්ථකථනය කරනවා. මේ ඉඩම් පිළිබඳව ප්‍රශ්නය හැමතැනම කිව්වා. එතකොට මම ප්‍රතිපත්තියක් වශයෙන් අපි සාකච්ඡා කරලා කිව්වා මේ වගා කරපු බිම් ඉඩ දෙන්න කියලා. ඒක මන් දන්නේ මොකද්ද තේරුම් යන්නේ නැත්තේ කියන එක. එහෙම තියෙද්දී වනාන්තරයේ ගිහිල්ලා වනයි කපනවා කියන අවසර දීලා නැහැනේ. කැලයක් කපනවා නම් ඒ නිලධාරීන් වහාම නවත්තන්නට ඕනේ. එහෙම වැරදිව මේව එක්ක අර්ථකථනය කරොත් අර ජනතාවගේ සැබෑ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න අපහසු වෙනවා. මේවෙන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. තියෙන ප්‍රශ්නේ වනජීවී එක වෙනම වැඩ කරනවා. වන රක්ෂණ එක වෙනම වැඩ කරනවා. පරිසරයේ වෙනම වැඩ කරනවා. මහා මාර්ගයේ වෙනම වැඩ කරනවා. කඹ ඇද්දම මහ ජනතාව තැලෙනවා. අවශ්‍යතාවය දන්නෝනි මේ කුඩා වැව් වතුර වැඩි ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් වෙන්න මේවා ප්‍රතිසංකරණය කිරීම. ගරු ජනාධිපතිතුමනි එම වැව් පිළිසකර කරන්න අප ගොවිජන සහකාර කොමසාරිස් පුත්තලන් දිස්ත්‍රික්කයේ අවහිර කරලා තියෙන අපේ ගොවිජන සමිතිය වලට ඒවා කරන්න එපා කියලා. ඒක ඉංජිනේර්ස්ලට සුපර්වයිස් කරන්න පුළුවන් නේ. ඒ අය යටතේ කරවන්න. ඒ වැවත් නැවැත්විස අපිට පාලනය කරගන්න බැරි මට්ටමට අපේ නිලධාරීන්ට. ගොවිජනතාවත් අපිට සහාය දෙනවා නම් ඇත්තට මේ දේ කරන්න පුළුවන්. දැන් මේගොල්ලන්ගේ එක පටන් ගන්න මම එන්නම් බලන්න ඒගොල්ලෝ පස් කපනවාද උඹර සුද්ධ කරනවාද කියලා බලන්න. අපේ වනාලි කරදරේ පාරක යන්න හවස 6 වෙද්දි ගොවිතැන් කරලා තියෙන ඒවා වනාලි ඇවිල්ලා විනාශ කරලා යනවා. අපි බොහොම දුකසේ ජීවත් වෙන්නේ. මේ පළාතෙම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකට ස්ථීර විසඳුමක් දෙන්න ඕනේ. දැන් හුඟක් අය කියන්නේ මේ අලි ටික විල්පත්තුවට ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒකට ව්‍යාපෘතියක් ඉක්මනින්ම පටන් ගත්තා නම් හරිනේ. ඊට පස්සේ තමයි අලි වැට ගහන්න ඕන.
අනිද්දා ඇරඹෙන ජිනීවා මානවහිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 6ක් ප්‍රකාශ කර තිබෙනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම රටවල් සඳහන් කර ඇත්තේ ජගත් මානවහිමිකම් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අඛණ්ඩව සලකා බැලිය යුතු බවයි. 46 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය එළඹෙන 22 වෙනිදා ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ 24 වැනිදායි. අදාළ වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වූ රටවල් 6 ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් රාජධානිය කැනඩාව ජර්මනිය උතුරු මැසඩෝනියාව මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන අදාළ රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජගත් මානව හිමිකම් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සලකා බැලීම වැදගත් බවයි. යටිතල පහසුකම් නැවත සලකා බැලීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබා දීම සහ අභ්‍යන්තර අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ලක් රජය ප්‍රගතියක් ලබාගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. නමුත් රට තුළ තිරසර සංවර්ධනයක් ගොඩනැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තව බොහෝ දේ සිදු කළ යුතු බවයි අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙන්නේ. මෙම යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන රටවල් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවේ කෙටුම්පතක් මේ වන විටත් මානව හිමිකම් කමිටුවේ සමාජික රටවලට යවා ඇති බවයි වාර්තා වන්නේ. මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය පුළුල් කළ යුතු බැවින් ඒ පිළිබඳ ලිඛිත වාර්තාවක් 49 වැනි මානව හිමිකම් සැසිවාරයටත් සම්පූර්ණ වාර්තාවක් 51 වැනි සැසිවාරයටත් ඉදිරිපත් කරන ලෙස ඔවුන් සිය යෝජනාව මගින් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් පලගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සජීවී ගායන රියලිටි වැඩසටහන හිරු ස්ටාර් සීසන් 2 අවසන් මහා තරගය උත්කර්ෂයට නංවන්නට මේ වන විට සියලු කටයුතු සූදානම්. 100% ජනතා පරමාධිපත්‍ය මතම රැඳෙන හිරු ස්ටාර් කිරුළ උරුම කර ගැනීම වෙනුවෙන් දිගහැරෙන ආශ්චර්යමත් උද්වේගකර සංග්‍රාමය තවත් ටික වේලාවකින් හිරු ලයිව් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේදී ආරම්භනවා. හිරු මාධ්‍යජාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ සංකල්පයක් මත රියැලිටි ටෙලිවිෂන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම සජීවී රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන හිරු ස්ටාර් ලෙසින් ආරම්භුනේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති සියලු ටෙලිවිෂන් රියැලිටි වැඩසටහන් අතික්‍රමණය කරමින් එහි අති උත්කර්ෂවත් දෙවන සම්ප්‍රාප්තිය හිරු ස්ටාර් සීසන් 2 ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔන්ලයින් ඔඩිෂන්ස් ක්‍රමය ඇතුළු තවත් නවමු අත්දැකීම් රසක් ශ්‍රී ලාංකේය රියැලිටි කලාවට හඳුන්වා දුන්නා. 70,000කට අධික අයදුම්පත් අතරින් තෝරාගත් විශිෂ්ටයන් 100ක් ජනතා පරමාධිපත්‍යයට බහර කෙරමු අතර හිරු ස්ටාර් යෙදවුම පාගත කරගත් මිලියනයකට අධික ප්‍රේක්ෂකයන් සිය මනාපය හරහා හිරු ස්ටාර් දැවැන්ත වේදිකාව මත දිනෙන් දින නිර්මාණය කළ අති උද්වේගකර තරගයක්. හිරු ස්ටාර් කිරුළට එලෙස සමීප වූ අවසන් සිල් දෙනා පසුගිය සතියේදී ජනතා පරමාධිපත්‍යයෙන් තෝරා ගැනුණා. හොරණ විශ්ව ප්‍රභාත්, අහුන්ගල්ලේ උදාර කෞශල්‍ය, හොරණ අමන්දා පෙරේරා සමගින් වොරැල්ලේ දිල්ෂාන් මදුරංග අද හිරු ස්ටාර් කිරුළ වෙනුවෙන් තරග වැදීමට නියමිතයි. මංගලිකා මනාලිකා මොන දෙකයි නොහැක සිපාලිකා මලක් වගේ හද හඬලා සිත පිඳිලා හද පිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ මං වයසෙනි දිනති ඔස් පියන් යට අනහැඟු පිපිදේ ඔස් පෙතුමකට මොනිල් මොල්සේ ආයි පිපි කොලතුනේ පෙම්සිනා හිරු ලයිව් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ සිට ඉතිහාසයේ ප්‍රථම වරට අති දැවැන්තම මැදිරි දෙකක සමගාමී විකාශයක් ලෙස අද හිරු ප්‍රේක්ෂකයා වෙත තිළින කෙරෙන්නේ ඒ උත්කර්ෂවත් අවසන් මහා සංග්‍රාමයයි. ඒ වෙනුවෙන් උතුරු ඇමරිකාවේ සිට දකුණු ඔස්ට්‍රේලියාව දක්වා වූ ලොව ඕනෑම තැනක සිට හිරු ස්ටාර් යෙදවුම හරහා මනාපය පළ කරන්නට ඔබට හැකියාව තිබෙනවා. මෙතෙක් 179ක්ව පැවති ජනතා පරමාධිපත්‍යයේ බලය අද 100%ක්
ප්‍රේක්ෂක ඔබ වෙත ලබා දෙන්නේ ඉතිහාසයේ දැවැන්තම විනිශ්චය මණ්ඩලයද නිර්මාණය කරන. ඒ ජනතා පරමාධිපත්‍යයේ බලයෙන් හිරු ස්ටා කිරුළ හිමි කරගන්නා අති විශිෂ්ටයාට රුපියල් ලක්ෂ 35ක් වටිනා සුඛෝපභෝගී මෝටර රථයක්, රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ශ්‍රව්‍ය දෘශ්‍ය ගීත ඇල්බමයක් මෙන්ම රුපියල් කෝටියක් දක්වා වූ මුදල් ත්‍යාග ලබා දීමට නියමිතයි. Hero Star Season 2 Grand Finale. හිරුස්ටා සීසන් 2 අවසන් මහා තරගය සඳහා මේ වන විට පවතින සූදානම පිළිබඳ විමසා බැලීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා හිරු ලයිව් මැදිරි සංකීර්ණයේ රැඳී සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ මදුෂාන් ද සිල්වා. මදුෂාන්, ඔබටයි අවස්ථාව. අවරෝෂණීය මා මෙහෙම ඔතේ රැඳී සිටින්නේ හිරු ලයිව් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ හිරු ස්ටාර් සීසන් 2 අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර විට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන් කලාව උඩු යටිකුරු කළ ලංකාවේ එකම සහ ප්‍රථම සජීවී රියැලිටි වැඩසටහන හිරුස්ටා සීසන් 2 වැඩසටහන වෙනුවෙන් තමයි මේ වන විට හනිකට සියලු කටයුතු සූදානම් වන්නේ. ඔබ දන්නවා දිවයිනේ 4 දෙසින් පැමිණි තරු අතරින් තේරියපත් වූ සුපිරි තරු 4 අද ලංකාවේ දැවැන්තම වේදිකාවේ සිට අවසන් කිරුළ වෙනුවෙන් සටන් වදින්නට සූදානම්. නවීන තාක්ෂණය, නවීන ආලෝකකරණ රට, අධිතාක්ෂණික කැමරා භාවිතයෙන් මේ සියලු අත්දැකීම් සජීවීව ඔබට සමීප කරන්නට අපි සූදානම්ෙන් ඉන්නවා. ඔබ දන්නවා මේ හිරු කිරුළේ අයිතිකාරයා සොයා යන ගමනේ ඔබගේ පරමාධිපත්‍ය බලයට මුල් තැන හිමි වන වග. ඒ නිසාවෙන් ඔබගේ ජංගම දුරකථනයේ මේ වන විටත් බාගත කර තිබෙන හිරුස්ටා ඇප් එක ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා ඔබගේ පරමාධිපත්‍ය බලය තහවුරු කරන්නට. මේ සියලු දේවල් සූදානම් වන්නේ, සියලු දේවල් සිද්ධ වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල් තැන ලබා දෙමින්. ඒ නිසා ඔබට හැකියාව තිබෙනවා හෙට ඉර පායන විට හිරුස්ටා සීසන් 2 කිරුළ හිමි කරගත්තේ කවුරුන්ද කියන වග තහවුරු වී අවසන්. ඔබගේ ජනතා පරමාධිපත්‍යයෙන් එය තහවුරු කිරීම සඳහා ඔබට අවස්ථාව උදා වෙනවා. එසේනම් අද රාත්‍රී 7:30ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වූ සැනින් හිරු කිරුළ කාටද හිමිවන්නේ? හිරුස්ටා සීසන් 2 ජනතා පරමාධිපත්‍ය කාටද හිමිවන්නේ? මේ සියල්ලේ කූට ප්‍රාප්තිය ඔබට අත්විඳීමට හැකියාව උදා වෙනවා. ඉදිරි වසර 3ක කාලය සඳහා කැකුළු සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවීමට ඉඩ නොදෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වී ගොවියාටද අසාධාරණයක් නොවන පරිදි සහතික මිලට වී මිල දෙගැනීමට රජය කටයුතු දා ඇති බවයි ඔහු සඳහන් කළේ. මහගන්නේ වියස් වනු මිලදී ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කරන අතර රජ්‍ය ඒ සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය නාඩු වී කිලෝවක් රුපියල් 50කටත් සම්බා වී කිලෝවක් රුපියල් 52කටත් මිලදී ගැනෙනවා. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජ්‍යයේ වී මිලදී ගැනීම කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ හිඟුරක්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය මගින් රටේ කිසිදු කෘත්‍රිමව හදපු සහල් හිගයක් තියෙන විදියක් නැහැ. ඔය මහතුරුන්ගේ විශේෂයෙන් ඉල්ලනවා ඔබේ රැකවරණයේ තියෙන රජයේ මැදිහත් වීම තුලමයි. ගොවි ජනතාව වෙච්ච ඔබ රැක ගන්නත් අතරමැදියාගේ මැදිහත් වීමෙන් කෘත්‍රිමව හදන සහල් විගය තුල සහල් මිල ඉහළ යන එක පාලනය කරගන්න රජයේ තීන්දුවට අනුව වී අලෙවි මණ්ඩලයට සමූපකාරයට වී කිලෝ 1000ක් ලබා දෙන්න. කැකුළු හාල්, නාඩු, සම්බ කියන හාල් වර්ග රුපියල් 100ට වඩා මිල වැඩි වෙන්න දෙන්නේ තව අවුරුදු 3ක් යනකම්. ගොවියාට වඩාම සාධාරණයේ සැලසෙන මිලක් සහතික මිල වශයෙන් දීලා තියෙනවා. තෙත වී කිලෝවක් රුපියල් 44. සාමාන්‍ය නාඩු කිලෝවක් රුපියල් 50. සම්බ කිලෝවක් රුපියල් 52ක් කියන නිශ්චිත මිලක් නියම කරලා තියෙනවා. මේ මිලට වඩා වැඩි මිලට කවුරු හරි සහල් මාපියාවක් සැදීම සඳහා මිලදී ගත්තොත් ඒ ගන්න අයට අපි මේ අවස්ථාවේ මතක් කරනවා කීයට තමුන් මිලදී ගත්තත් රුපියල් 100ට වඩා වැඩි මිලට අලෙවි කරන්න අපි ඉදිරියේදී ඉඩ දෙන්නේ නැහැ. මිලියන ගණනක ජනතා සිහිනය මල්පල ගන්වන හිරුස්ටා සීසන් 2 අවසන් මහා තරගයේ උත්කර්ෂවත් අවස්ථාව නරඹන්නට මෙතැන් සිට ඔබට ආරාධනා කරමින් අපේ මේ සූදානම සමුගෙන යන්නට. පැත්තනොකත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ආයුබෝවන්.